ආයිබෝවන් දවසේ සිදුවීම් සියල්ල ප්‍රථමයෙන් රටට කියන සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය CTV ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශාන් ඉඩ මේගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බංග්ලාදේශයට ගිය අගමැති ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස මහත් හරසරින් පිළිගනී. ඇතමුන් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරනවා. ජනපති අවධාරණය කරයි. මන්ත්‍රී නලින්ගේ ප්‍රකාශයකට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා CIDයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණ ආරම්භයි. අන්තවාදය දුරු කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ කියයි. ජනපතිතුමනි අගමැතිතුමනි හුස්ම ගන්න ඉඩ දෙන්න හිරුනිකා ඉල්ලයි. කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවෙන් වෛරසය පැතිරීම 64%කින් අඩු කරනවා. රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි. බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් 58ක්. සියත ප්‍රවෘත්තියක් යළිත් පළදරයි. අපිට මේ අවස්ථාවේ අපේ දුක්බත් ගැනවිල් මාධ්‍ය ප්‍රකාශ කරන මේ අවස්ථාව අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුතියි. සියත මාධ්‍යයට ස්තුතිය පුද කර සිටිනවා මම. මහමගට වැටී සිටි අහිංසක දරු පවුලට ඉඩමක්. ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් කළ ගුරු විදුහල්පති පක්ෂ විපක්ෂ විරෝධතාවය. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියා. බංග්ලාදේශය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හෂීනා මහත්මිය ඇතුළු බංග්ලාදේශ අමාත්‍යවරුන් විසින් මහත් හරසරෙන් යුතුව පිළිගනු ලැබුවා. බංග්ලාදේශයේ රාජ්‍ය නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට වේලාවෙන් අද පෙරවරුවේ බංග්ලාදේශය වෙත ළඟා වුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස බංග්ලාදේශ සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය විසින් මහත් හරසරෙන් යුතුව පිළිගනු ලැබුවා. ඩකාහි හස්රත් සාජලල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හමුදා උත්තමාචාර සහිතව විශේෂ පිළිගැනීමක් ලෙසයි අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සිදු කළේ. අග්‍රාමාත්‍යවරයා අද ප්‍රථමයෙන් බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් දිවිපිදුවන්ගේ අනුස්මරණ ස්මාරකය වෙත ගොස් උපහාර දක්වනු ලැබුවා. මෙම අවස්ථාවට බංග්ලාදේශ රාජතාන්ත්‍රික නිලධාරීන් එක් වූ අතර එන අනතුරු අග්‍රාමාත්‍යවරයා විසින් එරට අමුත්තන්ගේ පොතෙහි විශේෂ සටහනක්ද තබනු ලැබුවා. සිය සංචාරය සංකේතවත් කරමින් බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් දීපිදුවන්ගේ අනුස්මරණ ස්මාරක භූමියේ අග්‍රාමාත්‍යවරයා විසින් පැලයක් රෝපණය කිරීමද සිදු කරනු ලැබුවා. සිය දෙදින නිල සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජනරජයේ ජාතික පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරයට එක්වීමටද නියමිතයි. එහිදී මුජිබ් වර්ෂයට අදාළව අද දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දේශනයක්ද පවත්වනු ලබනවා. මේ අතර බංග්ලාදේශයේ රැඳී සිටින අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ බංග්ලාදේශ බැංකු අධිපතිතුමන් අතර හමුවක් පැවති බවයි. එමෙන්ම මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා අතරද ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබෙනවා. විවිධ පුද්ගලයන්ගේ මතවාද වලට නොරවටි රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමි. මම ඇත්තටම අවංකවම මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා මම කැපවීමෙන් යුක්තව වැඩ කරනවා.
මගේ වෙන කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. මම යම්කිසි විශ්වාසයක් ජනතාවට දුන්නා. ජනතාව මං කෙරෙහි යම්කිසි විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය ඒ අයුරින්ම කරන්නට තමයි මගේ උත්සාහය. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කණ්ඩායමක් වශයෙන් තමයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය විශාල කැපවීමක් කරලා අපිට පුළුවන් වුණා අවසන් කරන්න. ඒ වගේම මේ කාලේ මම හිතන්නේ ඉතිහාසයේ කවදාකවත් නොදකපු සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. එහෙම කරලා මේ බොරු ප්‍රචාර වලට රැවටිලා 2015 දී එතුමාව පරාජයට පත් කරන්න පුළුවන් වුණා. දැන් අපි මේකෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්නට ඕන. අපි කොපමණ වැඩ කළත් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව අතරට ගෙන ගියේ නැතොත් අපිට ජයග්‍රහණය කරන්නට නම් මේ හරි මතවාදයේ ජනතාව අතරට ගෙනියන්නට ඕන. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ තහවුරු කළ තිබුණු දේශීයත්වය, අපේකම, අපේ සංස්කෘතිය මේවා සම්පූර්ණයෙන්ම කඩාවැටිලා රට සම්පූර්ණයෙන්ම වෙනත් තැනකට පසුගිය අවුරුදු 5දී ගිය බව තමුන්නාන්සලා දන්නවා. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩාවැටෙන්නේ මේ ප්‍රතිපත්ති මාලාවයි. ඒක කඩාවැටීම තුල පසුගිය කාලය තුල සිදුවෙච්ච දේවල් හොඳ උදාහරණයක්. අපි මේවා තමයි පෙන්වලා දෙන්නට ඕන. යන වැරදි මතවාදවලට මුලා වුණොත් වෙන්නේ ගිය අවුරුදු 5 තුල වගේ අර සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක්. මෙරට සිදුවන පරිසර විනාශය වහම නතර කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහම මැදිහත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ළමයි නම් මෙහෙ නෑ. හැබැයි ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ දරුවනුත් දරුවන්ගේ දරුවන්ටත් හුස්ම ගන්න තියෙන හුස්ම පොදයි මේ මරලා දාන්නේ. ඔබ මේ අපේ රටේ කිසිම දරුවෙක් ගැන හිතන්නේ නැහැ කියන්නකෝ. දැන් මේ ඔබගේ දරුවන්ගේ දරුවන්නුත් හම්බෙලානේ ඔබ 100 කෙනෙන්නේ. ඒ පුංචි මුණවල් ටික බල්ලා ජීවත් වෙන්නේ මේ රටේ නම් පරම්පරාව කාන්තාරක ජීවත් වෙන්නද ඔබතුමාට ඕනේ අගමැතිතුමනි? ඔබතුමා හරි මේකට මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා කියන එක අහන්න නැත්තම්. රජයේ කට්ටිය දන්නවා ඒකයි තමයි ඇමතිවරු නිකන් අර ඇටි කෙහෙල්කා පුරිලව් වගේ ඉන්නේ. මොකද කට්ටිය ඔක්කොම දන්නවා මේ කාට සම්බන්ධ කට්ටියද මේ හොටෙල් හදන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඇමතිවරුන්ට කරන්න කිසි බලයක් නැහැ. මේ වෙනි සංශෝධනයත් එක්ක ඒගොල්ලන්ට කියන දේ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රටේ ප්‍රධානම පුටුවල ඉන්න කට්ටියගෙන් ඔය සල්ලි ටික කොච්චර ගත්තත් වැඩක් නැහැ. අන්තිමට හුටුස් ගාලා අපි හැමෝම යනවා. ආණ්ඩුවේ වන්දි බට්ටයින් මේ කරන වන විනාශය, පරිසර විනාශය අද දිගින් දිගටම වාර්තා වෙලා තියෙනවා. වෙනත් පුද්ගලයන් පරිසර හානි පිළිබඳව, වන විනාශයන් පිළිබඳව වේවා එක්කෝ වෙනත් දේවල් පිළිබඳව එළියට ඇවිල්ලා කතා කරනකොට ඒ රටවල් වල නායකයින්, ඒ රජයන් මේවට ප්‍රශංසා කරනවා. මේ දේවල් වලට විසඳුම් හොයනවා. නමුත් මේ රටේ ඉන්න නායකයන් ඒවා යටපත් කරන්නයි හදන්නේ කියන එක අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි. නැවත රාජපක්ෂ මර්ධනකාරී යුගය හිස ඔසවගෙන එනවා කියන එක අද අපිට සැකයක් මතුවලා තියෙනවා. රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. එළඹෙන උත්සව සමයට අදාළව ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම මගින් වෛරසය පැතිරීම 64%කින් පමණ පාලනය කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය ලක්ෂ 8 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම හරහා වෛරසය පැතිරීම 64%කින් අවම වන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ. ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රේල් 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හැම රටකටම
මේ එන්නත් ලබා ගැනීමේ විශාල තරගයක් තියෙනවා. ඒ නිසා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද පළවෙනි මාත්‍රාව හරහත් මේ ආසාදනයේ පැතිරීම 167කින් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා ඒ හින්දා දෙවෙනි මාත්‍රාව අපි සූදානම් දැනට එන්නත් තොගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න කියලා. ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා අපිට දෙවෙනි ලක්ෂ 5 තොගයක් ලංකාවට ලැබෙයි කියලා. මේ අතර COVID-19 වෛරසය හමුවේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී අපේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹෙනවා. ඒ සඳහා අපි දැන් කඩසාප්පු වලට යනවා, උත්සව සංවිධානය කරන්න ලෑස්ති වෙනවා. නමුත් මම හිතනවා අපි ගිය අවුරුද්දෙත් අපිට සමරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත්ම සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව සමරන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් අපි නුදුරු දවස් කිහිපයේදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 313 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 11 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි ආසාදිතින් 302 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 22කට අදාළව වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 106ක්. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 114 දෙනෙකු පසුගියදා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 58 දෙනෙකු මෙලෙස ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නත යළි භාවිතා කිරීමට එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ යුරෝපා සංගමයට අයත් ප්‍රමුඛ රටවල් තීරණය කර තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නත සම්බන්ධයෙන් සිය නිගමනය යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. එන්නත සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචන සහ සාකච්ඡාවලින් අනතුරුව එය ආරක්ෂාකාරී සහ ඵලදායී බවත් ඇස්ට්‍රාසෙනකා එන්නත සහ රුධිර කැටිගැසීම් අතර සම්බන්ධයක් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි යුරෝපීය මාධ්‍ය නියෝජිත ආයතනය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටු වූ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යළි එන්නත භාවිතය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එන්නත යළි භාවිතය ආරම්භ කරන්නේ කවදාද යන්න එක් එක් රටවල් විසින් සිය අභිමතාර්ථය අනුව තීරණය කිරීමට නියමිතයි. ස්වීඩනය ප්‍රකාශ කර ඇත්තේ එන්නත යළි භාවිතය සම්බන්ධයෙන් තීරණය කිරීමට දින කිහිපයක් ගත වනු ඇති බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටිගැසීමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂඥයින් සහ යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනයේ නිගමන නිකුත් කරන තෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගනු ලැබුවේ ඒ අනුවයි. අන්තවාදය තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් හා සංහිඳියාවෙන් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අන්තවාදය නැති කරන්න පුළුවන්කම තියෙන්නෙම අධ්‍යාපනයෙන්, සංහිඳියාවෙන්, සහජීවනයෙන් එකෙන් තමයි අන්තවාදය අවම කරන්න පුළුවන්කම තියෙන. එතකොට තමයි අර ඊටාම විශේෂ හේතු මත අන්තවාදී ක්‍රියා කරන නිශ්චිත කණ්ඩායම් ඉන්නවනම් ඒගොල්ලන් ඒ අන්තවාදයට ප්‍රජාවක උදව් ගන්න දෙන්නේ නැතුව, ඒ අන්තවාදයට ආගමික කණ්ඩායම් උදව් දෙන්නේ නැතුව ඒගොල්ලෝ හුදකලා කළා. ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ අන්තවාදී නොවන ප්‍රවේශයක් අනුගමනය කරොත් විතරයි. නැත්තම් වෙන්නේ ඒ අන්තවාදීන්ට පුළුවන් වෙනවා මුළු ප්‍රජාවක්ම තමන්ගේ අන්තවාදී ව්‍යාපෘතියට ගොදුරු කරගන්න. ඒ නිසා අන්තවාදයට අපි පැහැදිලිව විරුද්ධයි. නමුත් දැන් මේ ගැසට් එකෙන් ආණ්ඩුවට විරුද්ධව කියන ඕනම කෙනෙක් අන්තවාදියෙක් කරන්න පුළුවන්. ඒතර මේකට අනුව පුළුවන් ඒ පරිසරය ගැන වැඩිපුර කතා කරන කෙනෙක් කියලා ආණ්ඩු හිතන කෙනෙක් ඉන්නවනම් එයාගේ රැඩිකල් පරිසර අදහස්, පරිසරවාදී අදහස් වෙනස් කරලා එයා පුළුවන් පුනරුත්ථාපනයට අවුරුදු දෙකක්. මොකද අපි දන්නවා දැන් ආණ්ඩුව මෑත භාගයේ අත්අඩංගුවට ගත්ත ගොඩක් අයට කිව්ව හේතුව නෙමෙයි නඩු දාති තියෙන්නේ. ආණ්ඩුව කියන්නේ මේ පාස්කු ප්‍රාණ සම්බන්ධව ගත්තයි. නඩුව බැලුවම තියෙන වෙන දෙයක්. එක්කෝ ලයිසන් එක පරණ වෙලා නැත්නම් මොකක් හරි වෙන එක හරක් හොරකමේ ගිහලා ඔන්න වගේව තියෙන්නේ. චෝදනාව තියෙන්නේ පාස්කු ප්‍රහාර. නඩුව දාලා තියෙන්නේ කෙහෙල් කනක් කැපුවා කියලා. අන්න ඒ වගේ තියෙන්නේ. ඔය ඇත්තම නාවාඩුවට ඕනකම තියෙන්නේ Tamanට දේශපාලන වශයෙන් විරුද්ධ පුද්ගලයෝ නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන පුද්ගලයෝ දඩයන් කරන එක. ඒ දඩයන් කිරීම වෙනුවෙන් ඒගොල්ලන් විවිධ දේවල් පාවිච්චි
වත්මන් රජය පවතිනතුරු ඊළාම් රාජ්‍යයක් රට තුළ ගොඩනැගීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අපේ රජයක් තියෙන තාක්කල් ඊළාම් රාජ්‍ය කියන එක තව දුරටත් සිහිනයක් පමණයි කියන එක අපි සාතිකයක් දෙන්න ඕන. ඊළාම් රාජ්‍යයක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක අවශ්‍යතාවයක් මේ රට තුළ සිදු වෙන්නේ නැහැ කියන එක ඒ සහතිකය අපිට ඊටාම වගකීමෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියාවත් සමග දේශපාලනමය වශයෙන් අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලන ගනුදෙනුවක් කරනවා. ඒක අපි නොදන්නවා නෙවෙයි. හැබැයි නිල වශයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂයකට අපේ රට තුල ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. දැන් මේ ඔක්කොම මොකද්ද කරන්නේ? ජනතාවගේ ගැලවුම්කරුවන් හැටියට පෙනී හිටින උදවිය සියලු දෙනා විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඒ උතුරේ ක්‍රියාත්මක වෙන අනිකුත් ජාතිවාදී මහජන මන්ත්‍රීවරු ද්‍රවිඩ ජනතාවගේ ගැලවුම්කරුවෝ කියලා පෙනී හිටියට අවසානයේ දේශපාලන පැවැත්මක් පමණයි පවත්වාගෙන යන්නේ. ඉඳන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ ගෝඨාභය ජනාධිපතිතුමා රටේ හැම පළාතකටම එක හා සමානව සැලකීම රජය යටතේ සිදු වේ. ඉඳන් මේ තවදුරටත් ත්‍රස්තවාදී හෝ ඊළාම් රාජ්‍යයක් පිළිබඳව කිසිම කෙනෙකුට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. සීනිබදු වංචාව ඇතුළු දේශපාලන වේදිකාව තුළ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මහ බැංකුව මහ දවල් බිඳිනවා වගේ මුල්‍ය පාලන ක්‍රම නම් අපි දන්නේ නැහැ. ඉතින් ඒ අතින් අපිට බෑ තමයි මේ වගේ වැඩ. මහා ලොකුවට කයිවාරු ගහලා අලුතින් ගැසට් පත්‍ර නිකුත් කළා කිව්වේ රටේ ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරනවා කියලා. සීනි වංචාවෙන් කෝටි 1590ක් ගජමිතුරන්ට ඕන හැටි හරි හම්බ කරගන්න එක රැයින් ලබා දුන්න මේ ආණ්ඩුව අද මේ සියල්ල සාධාරණීකරණය කරන්න ලෑස්ති වෙනවා. කිසිම මුදල් වංචාවක් වෙලා නැහැ නේ. දැන් ඉතින් වංචාවක් වෙලා තියෙනවා නම් මේක විකුණ ඉන්න ඕනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. අල්ලසා දූෂණ කොමිසමේට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. වහාම ක්‍රියාත්මක කළා. තරාතිරම නොබලා ඒ සඳහා දනුවම් පැමිණීම කරන්න ඕනේ. බොහොම සරලයි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දන්නේ නැතුව බදු අඩු කිරීම හරහා යම් කිසි වාසියක් කාට හරි දෙන්න උත්සාහ කරලා තියෙනවා නම් ඒ අතිගරු ජනාධිපතිතුමා තමයි මේක කරලා තියෙන්නේ. එහෙමනම් මේ සීනි බදු වංචාව පිළිබඳව සම්පූර්ණ වක්කීම ගන්න ඕන. කැබිනට් අමාත්‍යවරයාත් නොවේ නම් අතිගරු ජනාධිපතිතුමා. අතිගරු ජනාධිපතිතුමාට ඍජුව එල්ල වෙන මේ චෝදනා විසඳලා නැහැ. අපිට පේනවා එතුමා විවිධ නාටක ප්ලාන්ට් කරන්න උත්සාහ කරනවා. ඒ බදු අඩු කිරීම තුළ ප්‍රතිඵලය අපිට අත් කරගන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ වෙන කාරණයක් ඉඳන් නෙමෙයි මේ රටේ තියෙන වෙළඳ මාපියාව තුළ. ඉතින් ඒකයි අපි කිව්වේ මුල ඉඳලම මේ සම්බන්ධව වංචාවක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනේ. දැන් පහුගිය කාලේ බන්දුල ගුණවර්ධන වගේ ආර්ථික උස්තාද්ලා කිව්වේ හර්ෂලට තමයි බැරි රවිලට තමයි බැරි දෙන්න අපිට අපි කරලා ගන්නම්. හැබැයි දැන් පියාඹන පීරිසියක් වගේ රුපියල පාවි ඈතට යනවා. පාලකයෝ බුදියගෙන ඉන්නවා. ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. උත්තරයක් නැහැ. අපි හැම වෙලාවම අසුභවාදීවම දකින්න අවශ්‍යතාවයක් නැහැ. අඩුපාඩු තියෙන්න පුළුවන්. විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඉන්න සීළු දේශපාලඥයින්ට කියනවා ඔය යම් පුංචි සිද්ධි අරගෙන තමන්ගේ දේශපාලන පටු වාසිය ලාභය වෙනුවෙන් හාල් කිලෝ එක පොල් ගෙඩිය සීනි කිලෝ එක ගැන කතා කරනවා. වීවලින් අපි ස්වයංපෝෂිත වෙනවා වගේම අපිට ඕන සීනි ටික නිෂ්පාදනය කරගන්න අපි මේ අපේ සීනි ටික හදා ගන්නවා වගේම කිරි වලින් ස්වයංපෝෂිත වීමත් ඉතාම වැදගත්. සතුරු බලවේගය කොච්චරවත් තියම් ඊර්ෂ්‍යාව පපුවේ තියාගෙන ඉන්න උදවිය මේ කරන වැඩපිළිවෙල අවස්ථාවල් අපි දකිනවා. පක්ෂවලට බෙදිලා එනකොටාගෙන ඒ ගමන යන්න බෑ. අනාගතයේ කිසි දවසක දේශපාලන පක්ෂවලට මිනිසාගේ මූලික අයිතිවාසිකම් වෙන්දේසි කරන්න විකුණගෙන කන්න ඉඩ තියන්නේ නැහැ. දරුවන් සිව් දෙනෙකු සමග මහා මගට ඇද වැටුණු පවුලක් පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කළා පෙබරවාරි මාස 5 වෙනිදා. මේ ප්‍රවෘත්තිය අප වාර්තා කිරීමත් සමගම බොහෝ දෙනෙක් අපගෙන් ඒ පිළිබඳ විමසීම් කළා. මේ පවුලට විවිධාකාරයේ උදව් උපකාර සිදු කරන්නට. මීගම ප්‍රදේශයේ ජීවත් වූ මෙම පවුල පිළිබඳව රජයත් සොයා බැලීම් සිදු කර තිබෙනවා. සතුටුදායකම පුවත වන්නේ එම දරු පවුලට ඉන්න හිටින්නට නිවසක් සාදා ගැනීම සඳහා ඉඩමක් ලබා දීමට මේ වන විට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබීමයි. ඇසූ පමණින් කෙනෙකුගේ සිත සසල කරවන අනේ අපොයි කියා මහා දුකක් සිත්වල ජනිත වූ සිදුවීමක් පිළිබඳව අප පසුගිය පෙබරවාරි මාස 5 වනදා ඔබට සියත ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු වාර්තා කළා.
මේගමුව පිටිපන ප්‍රදේශයේ නොම්බර 141 ලිපිනට අයත් නිවසේ 2019 පදිංචිව සිට මුහුදු කාදන නිසා නිවස අහිමි වී ඉන් අනතුරුව 162 දුව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රජයේ සතු ඉඩම් කැබැල්ලක කුඩා නිවසක් තනා ජීවත් වූ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් මහා මගට ඇද දැමූ පුවත අප වාර්තා කළේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම උදෙසා මේ අහිංසක පවුලට ඉන්න හිටින්න තැනක් හොයලා දෙන්න බලධාරීන්ගේ ඇස් ඇරවන්න. මේ අහිංසක දරු පවුලට සිදු වූ ඛේදවාචකය පිළිබඳව සියත ප්‍රවෘත්ති අදාළ අංශ වෙතද දැනුම් දීමට කටයුතු කළා. එමෙන්ම මෙම පුවත සියත ඔස්සේ වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් විශාල පිරිසක් සහ වගකියුතු අංශ රැසක් මේ පිළිබඳ සොයා බැලීම් ආරම්භ කර තිබීම ඊටම සතුටට කරුණක්. එහි අවසන සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම අහිංසක දරු පවුලට නිවසක් ඉදිකර ගැනීම සඳහා වන රජයේ සතු ඉඩමක් ලබා දෙන්නට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වී තිබෙනවා. මීට මීගමුව ප්‍රාදේශීය ලේකම් ආයිෂා පතිරණ මහත්මිය ඍජු මැදිහත් වීමක් සිදු කර තිබුණා. අපිට රජයේ ඉඩමක් මේ කට්ටියට දෙන්න කියලා කිව්වා. ඒ අනුව තමයි දැන් මේ මහවත්ත රජයේ ඉඩමෙන් කොටසක් අපි දෙන්න සූදානම් කළේ. මේ ඉන්න කිසි කෙනෙකුට තාම ඔප්පු දීලා නැහැ. ඉඩම් කචේරියක් තියන්න නියමිතයි. ඒ නිසා දැනට හිස්ව තියෙන ඉඩම් ප්‍රමාණයක් බලලා මනපුවම ආසන්න වශයෙන් පර්චස් 4ක වගේ ඉඩම් ප්‍රමාණයක් අපි අද මේ කට්ටියට බාර දුන්නා. ඉතින් ඉදිරියේදී මේ ඉඩමට ඉඩම් කචේරියක් තියලා ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවා. මාධ්‍යෙන් දැකලා මානව හිමිකම්මකින් අපේ නිවසට ආවා. ඇවිල්ලා මානව හිමිකම්මකින් මැදහත් වුණා මේ ප්‍රශ්නය ගැන. මම හිතනවා එම නිසා තමයි මට ගොඩක්ම මේ ඉඩම් කෑල්ල මෙච්චර ඉක්මනට ලබා ගන්න පුළුවන් වුණේ. ඊටමත් මට සතුටුයි අද. උදව් කරපු නොකරපු සියලු දෙනාටම මම අද ස්තුතිවන්තයි. ඉදිරියට මම නිවස තනා ගන්න මට දැන් උවමනයි. මම ආර්ථික අතින් සෑහෙන පල්ලෑ තත්ත්වයක ඉන්නේ. මට නිවස තනා ගන්න උදව් කරන්න රජයේ පැත්තෙන් පුද්ගලික මහත්තුරු ඉන්නවා නම් මට උදව් කරන්න කියලා මම කියනවා. ඒ වගේම මම ස්තුති කරන්න කැමතියි මාත් එක්ක අද වෙනකම්ම හිටපු මේ මාධ්‍ය නිලධාරී සියලු දෙනාටම. විශේෂයෙන්ම මම සියත නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. ඒ කාර්ය මණ්ඩලයට මේ අපේ පවුල වෙනුවෙන් කරපු ඒ උපකාරයට මේ සියත නාලිකාව තුළින් තමයි අපේ මේ තියෙන ඒ දුක් ගැනවිල්ල කියලා මාධ්‍යයෙන් ප්‍රකාශ කරලා අපිට මේ තත්ත්වය අද සතුටු දවස අපිට උදා කරලා දුන්නේ මේ සියත මාධ්‍ය. ඇත්තටම අප පවුල වෙනුවෙන් මම මේ මොහොතේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. අපිට මේ අවස්ථාව අපේ දුක්බර ගැනවිල්ල මාධ්‍යයෙන් ප්‍රකාශ කරන මේ අවස්ථාව අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුතියි. සියත මාධ්‍යයට ස්තුතිය පුද කර සිටිනවා මම. යන්න දෙන්න තැනක් නැති හින්දා අපේ ඥාති කෙනෙක්ගෙන් ඉඩමක් ඉල්ලගෙන එතන අපි කුඩා පැල්පතක් ගහගෙන මාස එකමාරක් ජීවත් වුණා. ඉතින් අද වන විට අපිට රජයෙන් ඉඩමක් ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි. මමත් මගේ පවුලේ නංගිලා මල්ලිට තාම ඉස්කෝලේ යනවා. මම 12 වසරේ උසස් පෙළ අංශයෙන් නිගමන ලබනවා. ඉල්ලන්නේ ඉඩමක් හම්බුණා. ඉඩමේ නිවසක් සාදාගෙන අපි පවුලට සතුටින් ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් අපිට උදව් කරන්න කියලා. අධ්‍යාපනය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව අද ඉසුරුපා ඉදිරිපිටදී මාර්ගයේ එක්පසක විරෝධතාවයක් පවත්වද්දී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය මුහුණට මුහුණ බලා ගනිමින් මාර්ගයේ අනෙක් පස තවත් විරෝධතාවයක් ආරම්භ කළා. මේ සමගම තරමක උණුසුම් තත්ත්වයක් අද ඉසුරුපා ආධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට හටගත්තා. සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට එරෙහිව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද විරෝධතාවයක් දියත් කරනු ලැබුවා. ඒ අනුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අද පස්වරුවේ බත්තර මුල්ල ඉසුරුපාය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. මේ අතර තවත් ගුරු වෘත්තීය සමිතියක නියෝජිතයින් පිරිසක් උද්ඝෝෂණය සිදු කරන ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
දවස් දෙකකට කලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයට අර කෑ ගාන අර කට්ටියව ගෙනල්ලා ශ්‍රවණාගාරයේ තියාගෙන තමයි මේක සංවිධානය කළේ. අපි කියනවා අධ්‍යාපන ලේකම්ට ලැජ්ජ වෙන්න ඕනේ තවන්වාසිය මහාචාර්ය වෙලෙක් කියලා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යලා ලැජ්ජ වෙන්න ඕනේ. අපි උඹලට කියනවා උඹලට අපේ කිසිම බයක් නැහැ. අපිට බය දැනෙන්නේ නැහැ උඹලත් එක්ක. අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුව රකින්නේ ඇමති වෙනුවෙන් බල්ල වගේ බුරන දේශපාලන එන්ජයියෝ උන් රකින්නේ. ගේට්ටුව රකින්න ඕනේ පොලිසිය උන්ව රකින්නවා. මුන් තුන් සැරයක් විභාග වේල්. ලැජ්ජයි එච්චරයි කියන්න තියෙන්නේ. එකම නීතියක් එකම රටක් කියලා තමයි බලයට ආවේ. අද ඒක පේනවා එහා පැත්තේ. අර ගුරු සංගමේ නෝන ආණ්ඩුවේ ගුරු සංගමේ නෝන බොරු කියලා රවට්ටන අදාර මහත්තුරු නෝනලා ටිකක් ගෙනලා තියෙනවා. පත්වීම් ලිපි දෙන්න මොනවටද? විදුහල්පති පත්වීම් දෙන්න. අපි කනගාටු වෙනවා නෝන මහත්තුරු ගැන. විභාග අසපත් උනේකට අපි පොලි නෑ. වැඩක් බලාගෙන ගෙවල් වලටලා ඉන්නකෝ අප්පා. වැඩක් බලාගෙන ඉන්නකෝ. මේ මහන්සිල ටිකේ විභාගයට ටිකක් මහන්සි වෙලා විභාග ලියලා පාස් වෙලා ගන්න කෝක. මේ ආණ්ඩුවට අපි කියනවා ලැජ්ජයි, කැතයි, නින්දිතයි. ජෝසප් ස්ටාලින්ට කියන්න ඕනි එක දෙයක් එයාගේ අධ්‍යාපන සුදුසුකම් සකස් කරගෙන එන්න අනිත් අයට කියන්න ඉස්සෙල්ලා කියලා. විභාගයෙන් එතන හිටපු කණ්ඩායම කෑ ගැව්වේ විභාගයේ ෆේල් වුණා කියලා. විභාගයේ ෆේල් වුණා නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුවෙන් විදුහල්පති විභාගයක් තිබ්බා. ඉතාමත්ම අශීලාචාර අසාධාරණ විදියට සදාචාරාත්මක විරෝධී විදියට පාදපු විභාගයක්. ඒකේ හුඟක් විදුහල්පතිවරු ඉන්නේ කුලියාපිටිය කුරුණෑගල. එහෙම වෙන්න පුළුවන්. අතිදක්ෂයෝ ඉන්නේ කුරුණෑගල කුලියාපිටිය විතරද? එයා පහුගිය රනිල් ආණ්ඩුවට කඩේ ගිය එක්කෙනෙක්. තෙන්ට එකතු වෙලා කෑ ගහන විදුහල්පති සහෝදරයන්ට අපි කියනවා විදුහල්පතිවරු ભેද බින්න කරලා මේ රටේ විදුහල්පති පද්ධතියේ ගැටලු ඇති කරන්න ප්‍රධාන වශයෙන් මහින්ද ජයසිංහල සම්බන්ධයි. ඒ වගේම ජෝසප් ස්ටාලින් සම්බන්ධයි. මතක තියාගන්න අපි වැඩ බලන විදුහල්පතිවරු නෙවෙයි වැඩ කරපු විදුහල්පතිවරු කියන එක මේ මොහොතේ මතක් කරනවා. මේ අතර මෙරට වෘත්තීය සමිති ක්‍රියාකලාපය පිළිබඳ වද දින අදහස් පළවීමක් සිදු වුණා. වෘත්තීය සමිති වලට ඇත්තේ ජාතික ප්‍රශ්න පිළිබඳ ගැටලු නොව තම වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න පමණක් බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසනවා. සමබිම පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. අපේ රටේ පාර්ලිමේන්තු බලය ගන්න පාලකයෝ රට පාලනය කරන හැටි දන්නේ නැහැ. ඒක නිකන් උදාහරණයකට කිව්වොත් අපි දකිනවා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා රටේ පාලනය සඳහා ටීවී channel සහ මාධ්‍යවල සහ Facebook වල යන ට්‍රෙන්ඩ්ස් බලලා ඔහු තමන්ගේ පාලන තන්ත්‍රය සඳහා ජනප්‍රිය නළුවෝ ඒ වගේ ජනප්‍රිය පුද්ගලයෝ ගත්ත මිසක් ගවර්නන්ස් කරන්න එහෙම නැත්නම් රට පාලනය කරන්න අවශ්‍ය පාලකයෝ නෙවෙයි තෝරගත්තේ. ඒ නිසා නළු නිළියෝ වෘත්තීය සමිති නායකයෝ තමයි රට පාලනය කරනවා කියන තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒවා ඇත්ත වශයෙන්ම තම තමන්ගේ වෘත්තීය සමිතිවල වෘත්තීය අරගලවල ඉල්ලීම් පමණයි. මේ වගේ අය ඉල්ලන්නේ අපේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් නෙවෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වැටුප් වැඩ කර ගැනීම වගේ ප්‍රශ්න. රටේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි රාජ්‍යාන්තරේ කඩාවැටිලා අපේ රටේ පශ්චාත් යටත් විජිත රාජ්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. ඒ යලි පිළිසකර කළ යුතුයි. ඒ නිසා මම කියන්නේ මෙන්න මේකයි සටන. අපි ඉස්සරහදී එන හැම ඡන්දයකටම මුණ දෙනවා. හැම ඡන්දයකම අපි ගමක් ගාන එනවා. අපිට මේ හැකියාව දැන් තියෙනවා. අපිව ව්‍යාපාරිකයෝ අපිව වට කරගන්න ඉස්සෙල්ලා මහජනයා අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක සටන් කරන්න. තමා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානී සුරේෂ් ශලී මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගිය 17 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවට පවසමින් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලයි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී
නලින් බණ්ඩාර මහතා විසින් පහත සඳහන් සාවද්‍ය කරුණු සඳහන් කර තිබෙන බවට පැමිණිලි සඳහන් වෙනවා. ඉන් පළමුවෙන්ම වන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලේ හමු බවට, දෙවැනි කරුණ වන්නේ සහරාම් හසීම්ට මැලේසියාවට, ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලේ විසින් පහසුකම් සැපයූ බව. තුන්වෙනි කාරණය වන්නේ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ලංකාවට පැමිණි බවට. හතරවෙනි කාරණය වන්නේ මෙම සියලු කරුණු පිළිබඳවත් සහරාන් පිළිබඳවත් සුරේෂ් සලේ සතුව දැනුමක් ඇති බවත්, නමුත් කිසිම අවස්ථාවක ඔහු පාස්කු කොමිෂන් සභාවට නොකැඳ වූ බව. මෙම කරුණු සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මේ සඳහා යොමු කර තිබෙනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. රෙඩ්ස්බරි ගෙනෙන බෞබිමට වීරයෙක් තුළින් අද අප හමුවන්නේ 10 වන චූරි ෂෙලින්ඩා ජැන්සන් ක්‍රීඩිකාවයි. 2018 වසරේ යෝන් ඔලිම්පික් උළෙල උඩු යටිකුරු කළ ආසියාවේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව ෂෙලින්ඩා ජැන්සන්. මව්බිමට වීරයෙක්. My events are 100 and 200 meters. I've participated for Youth Olympic Games 2018, which was held in Argentina. My family has been my biggest strength. And when it comes to meets, my mom and my whole family has always been there, and they've supported me throughout this journey since I was very young. I participated in the Ritzbury John Tarbert Athletic Championship 2019, and I was crowned as the best female athlete for the event's 200 meters. Ritzbury has been the only company that stepped forward to sponsor me, and I am really grateful and thankful for them. My ultimate goal is to represent Sri Lanka in the Olympic Games, and I'm sure that I would bring pride to Mother Lanka. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිබලය සපයන්නේ මහත් අභිමානයෙන්. රිට්ස්බරි මව්බිමට වීරයෙක්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.